හරි අපිට රෙකෝඩින් කරන්න පුළුවන්. රෙකෝඩින් එක යනවා. එදා අපි කතා කරා ඒ කියන්නේ අපි පටන් ගත්තා සාම්ප්ලින් ගැන. සාම්ප්ලින් කියන එක ගැන. මේක ඇත්තටම concept එක උනේ අපි කිව්වා time domain එකේ signal එකක් තියෙනවා මෙන්න මේ වගේ. x අපි at කියලා දාමු analog කියන එකට. ඒ කියන්නේ analog signal එකක් time domain එකේ. මේක ඇවිල්ලා analog signal එකක්. එහෙම නැත්නම් අපි කියන විදිහට continuous signal එකක්. අපි කරන්න ඔයාලට රෙකෝඩ් කරන්න ඔප්ෂන් එක. මම රෙකෝඩින් එක දාලා තියෙන මම ෂෙයා කරන්නද? මම රෙකෝඩ් එකෙන් දාලා තියෙන්නේ. සෙෂන් එක ඉවරනහම මම මේක අප්ලෝඩ් කරන්න කලින් එක වගේ. ඒක ලේසියි. continuous signal එක. එතකොට මේක තමයි අපේ ඔරිජිනල් සිග්නල් එක time domain එකේ analog එහෙම නැත්නම් continuous signal එක. අපිට මේක දැන් analog signals ගොඩක් වෙලාවට process කරන්න අමාරුයි. මොකද ඒකේ infinite samples තියෙනවානේ. infinite samples තියෙනවා. මේක ගත්තාම time domain එකේ මේ t කියන variable එක continuous නිසා අපිට xat කියන එකේ මේ වගේ ගත්තොත් එහෙම infinite number of samples තියෙනවා. එතකොට infinite number of samples තියෙනවා නම් අපිට ඇත්තටම process කරන්න අමාරුයි. ඒ නිසා අපි මේක කරන්නේ මේක digital signal එකක් විදිහට convert කරන්න හදන්නේ. digitalize කරන්න හදන්නේ. ඒතර digitalize කරාම අපිට එනවා මෙන්න මේ වගේ signal එකක්. discrete domain එක ඔය same signal එක sample කරලා මෙන්න මේ වගේ sample set එකක් එනවා. sample set එකක් එන්නේ. ඒතර මේ වගේ මෙන්න මේ points වල තියෙන amplitudes ටික capture කරලා discrete signal එක generate කරලා දෙනවා. එතකොට මේක ඇවිල්ලා analog එක discrete කරලා දෙනවා. මේකේ n කියන එක discrete variable එක. එතකොට මේකේ එනවා finite samples ගන්න. එතකොට infinite number of samples තියෙන space එකකින් අපි finite number of samples pick කරනවා. මේක තමයි අපි කිව්වේ sampling කරනවා කියන්නේ. එතකොට මේක තමයි sampling process එක. එතකොට මෙතන හැදෙන signal එක ඒ කියන්නේ xat කියන analog signal එක අපි sampling කරොත් sampling period එක t වෙන මේකට අපි කියනවා sampling period කියලා. sampling period එක t වෙන signal එකක් මෙතනින් හැදෙනවා xn කියලා signal එකක් xn සමාන වෙනවා x analog signal එක මෙන්න මේ විදිහට samples nt analog signal එකේ t domain එක time domain එක nt විදිහට replace කරනවා. ඇත්තටම වෙනත් විදිහින් කියනවා නම් එතකොට මේ මෙන්න මේකේ අපි signal එක ගත්තොත් මේක expand කරලා 0 වල sample එකක් ගන්නවා මේ signal එකේ. ඊට පස්සේ t වලින් තව sample එකක් ගන්නවා. ඊට පස්සේ 2t වලින් sample එකක් ගන්නවා. ඊට පස්සේ 3t 4t
5t ඔය විදිහට samples collect කරනවා 6t හැම තප්පර t කට සැරයක්ම මේ ඔරිජිනල් ඇනලොග් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක පික් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙතන ස්විච් එකක් තියෙනවා. මේ පැත්තෙන් ඔයා XAT කියන එක දෙනවා. මේ ස්විච් එක හැම වෙලේම ඔපරේට් වෙනවා තප්පර t වාරයකට සැරයක්. මෙතනින් ඔයාලට එනවා XN කියන එක. ඒකට ටයිම් ඩොමේන් එකේ මේ සිග්නල් එක ප්‍රොසෙස් වෙද්දී හැම තප්පර t කට සැරයක්ම ඒ වෙලේ ඇපියර් වෙන ඇම්ප්ලිටියුඩ් එක පික් කරනවා. එතකොට මේ 0 සෙකන්ඩ් වලදී ඇම්ප්ලිටියුඩ් එක මේ t සෙකන්ඩ්ස් වලදී ඇම්ප්ලිටියුඩ් එක මේ 2t සෙකන්ඩ්ස් 3t සෙකන්ඩ්ස් ආදී වශයෙන් ඇම්ප්ලිටියුඩ් එක පික් කරනවා. මෙන්න මේ වගේ ස්විච් එකක් පාවිච්චි කරනවා. එතකොට මේක තමයි සෑම්ප්ලින් කියන ප්‍රොසෙස් එක සිම්පල් විදියට අපි යන්නත් වෙනවා. මේ පැත්තෙන් කන්ටිනියස් සිග්නල් එකක් එනවා. ඒ කන්ටිනියස් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක සෑම්ප්ලින් පීරියඩ් එක අනුව t කියන කැපිටල් T කියන එක අනුව කන්ටිනියස් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක පික් කර යනවා. එතකොට මේ පැත්තේ මෙන්න මේ වගේ කන්ටිනියස් සිග්නල් එකක් එනකොට මේ පැත්තේ එනවා මේ වගේ ඩිස්ක්‍රීට් සිග්නල් එකක්. එතකොට අපි මැතමැටිකලි මේ කතන්දරේ කිව්වොත් සාම්පල් කරලා ඉවර වුණාම අපිට එනවා xn කියලා සිග්නල් එකක්. ඒක සමාන වෙනවා xant වලට. මේකේ t කියන එක අපි හඳුන්වනවා sampling period එක කියලා. මේ n කියන එක ඇවිල්ලා එතකොට අපේ t වගේම discrete variable එක. discrete variable එක n වලින් introduce කරන්නේ sample index එක. ඒ කියන්නේ 0th sample එකද පළවෙනි sample එකද දෙවෙනි sample එකද තුන්වෙනි sample එකද වගේ. එතකොට මේකේ මේ signal එක discrete signal එකක් විදිහටයි එන්නේ. තමයි mathematically මේ sampling process එක කියන එක අපි කතා කරොත් වෙන්නේ. එතකොට n කියන එක වෙන්න පුළුවන් ඍණ අනන්තයේ ඉඳලා ධන අනන්තයේ දක්වා values. ඒ කියන්නේ අපි ඊයසරේ කතා කරපු අර discrete signals වල n කියන එක infinite වුණොත් අනන්තය වුණොත් අපි කිව්වා infinite length sequence එකක් කියලා. n කියන එක මොනවා හරි finite number එකක් වුණොත් අපි කිව්වා finite length sequence එකක් කියලා. So generally මේක තමයි. එතකොට අපි t කියන එක sampling period එක විදිහට define කරොත් අපිට ඒකම ගන්න පුළුවන් sampling frequency එක කියන එක fs කියන එක. මේක ඇවිල්ලා sampling frequency. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් sampling rate කියලා. sampling rate කියලා. හරි. එතකොට මේ දෙන්න අතර තියෙන රිලේෂන්ෂිප් එක තමයි හැම වෙලේම අර frequency එකයි period එක අතර තියෙන රිලේෂන්ෂිප් එකම තමයි fs කියලා කියන්නේ හැම වෙලේම 1/2 වෙනවා. එතකොට sampling period එක දන්නවනම් මේක sampling period එක මේක sampling frequency. The sampling period එක දන්නවනම් sampling frequency එක ගන්න පුළුවන්, sampling frequency එක ගන්නවනම් sampling period එක ගන්න පුළුවන්.
එතකොට මෙතනදී අපි පාවිච්චි කරපු ආදේශය තමයි මෙන්න මේක. t සමානයි nt කියන එක. එතකොට මේ ආදේශයෙන් අපිට ගන්න පුළුවන් මෙහෙම එකක්. t සමානයි t capital T වලට අපිට ආදේශ කරන්න පුළුවන් එකට fs කියලා. එතකොට n විදීම fs කියලා. එතකොට time domain එකේ තියෙන continuous variable එක t කියන එක අපිට discretize කරන්න ඕන නම් n කියන discrete variable එක ගන්න පුළුවන්. t කියන variable එක හැම වෙලේම fs වලින් වැඩි කරලා sampling frequency එකෙන් වැඩි කරපුවාම sample index එක n කියන එක එනවා. එතකොට අපි කරේ process එකක් විදිහට ගත්තොත් continuous time signal එක t කියන්නේ continuous ඒක අපි sample කරා sampling period එක t වෙන switch එකක් පාවිච්චි කරලා. එතකොට මේ continuous time variable එක pieces වලට කැඩෙනවා. ඒ කියන්නේ just samples pick කරනවා මෙන්න මේ rate එකෙන්. t rate එක කියන්නේ fs කියන sampling frequency එකෙන් නැත්නම් sampling rate එකෙන් samples pick කරගෙන යනවා analog signal එක. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වුණාද? මම හිතනවා ඒක මේ අයිඩියා එක ගන්න නැති කියලා. අපි පොඩි සිග්නල් එකක් ගමු. ඒක තවදුරටත් එක්ස්ප්ලেইন කරන්න. අපි ඇනලොග් සිග්නල් එක ගමු XAT කියන එක. A cos ඒක පොඩ්ඩක් අන්තිම ටික පැහැදිලි වුණා සර්. right okay. Okay අපි කතා කරේ මෙන්න මෙහෙම එකක්. XAT කියලා ඇනලොග් සිග්නල් එකක් තියෙනවා. මේ XAT කියන සිග්නල් එක අපි තප්පර t වතාවකට සැරයක් මේ ඇනලොග් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක පික් කරනවා. මේක සිග්නල් එකක් තියෙනවා. මේකේ තප්පර t වතාවකට සැරයක් මේ ඇනලොග් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක පික් කරනවා. ඒ කියන්නේ මෙහෙම මේ 0 second මේ t second මේ 2t second 3t second 4t second ඔය විදිහට තප්පර t වතාවකට සැරයක් මේකේ ඇම්ප්ලිටියුඩ් එක පික් කරනවා. එතකොට මෙන්න මේක කන්ටිනියස් සිග්නල් එකක්. එහෙම නැත්නම් ඇනලොග් සිග්නල් එක. අපි කන්වර්ට් කරනවා ඩිස්ක්‍රීට් සිග්නල් එකට. ඩිස්ක්‍රීට් සිග්නල් එකට කන්වර්ට් කරන්න අපි මේ samples pick කරපු period එක අපි t කියන එක හඳුන්වනවා sampling frequency එක කියලා. sampling frequency කියන්නේ sampling period එක. එතකොට මොනවා හරි period එකක් ගැන අපිට idea එකක් තියෙනවා signals වල අපි දන්නවා ඒකට අදාළ frequency එක හොයන්න. එතකොට ඒකේ අපි හඳුන්වනවා sampling frequency එක මේ period එකට අදාළ මේක sampling frequency එක. එහෙම නැත්නම් sampling rate කියලා කියනවා. මේක හැම වෙලේම එකට t වලට සමානයි. එතකොට ඔයාලා sampling frequency එක දන්නවනම් sampling period එක හොයන්න පුළුවන්. sampling period එක දන්නවනම් sampling frequency ගන්න මේ දෙන්න එක parameter එකක් දන්නවා අනිත් එක easily evaluate කරන්න පුළුවන්. ඒක තමයි අපි basically කතා කරේ. දැන් අපි තව එක signal එකක් අරන් මේක තව ටිකක් විස්තර කරගමු. මේක තමයි analog signal එක අපි refer කරන A cos 2 phi ft ධන theta කියන එක. ඒතර මෙතනදී මතක තියාගන්න අපි දැන් මෙතන යනවා analog signal එකක්. මේ block එක analog, මේ block එක analog, මේ block එක discrete. හරි? ඒතකොට අපි මේ analog සහ discrete කියන domain දෙක වෙන් කරගන්න අපි මේ frequency එක angular frequency කියන
දෙකට අපි notation දෙකක් පාවිච්චි කරගන්නවා. නැත්නම් අපිට හොයන්න බෑ මේක analog signal එකේ frequency එකක්ද එහෙම නැත්නම් discrete signal එකේ frequency එකක්ද. ඒ නිසා අපි analog එකට අපි frequency එක signal එකේ frequency capital F angular frequency capital omega කියලා ගන්නවා. discrete signal එකේ frequency එක simple F angular frequency එක simple omega කියලා ගන්නවා. මේක just notation එකක් මේක explain කරගන්න. මොකද දැන් අපි මේ කතාව ගෙනියන්නේ analog signal එකකුයි discrete signal එකකුයි හැදෙන විදිය. ඒ නිසා අපිට mapping එකක් ඕන වෙනවා analog signal එකේ එක එක properties කොහොමද discrete signal එකේ එක එක properties වලට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ නිසා අපි frequency එකයි angular frequency එකයි analog domain එකේ අපි capital F සහ capital omega කියලා පාවිච්චි කරනවා. discrete domain එකේ simple F simple omega කියලා පාවිච්චි කරනවා. මේක just for our notation එකක්. මොකද නැත්තම් අපි දන්නේ නැහැ මේ frequency එක analog signal එකේ frequency එකද නැත්තම් discrete signal එකේ frequency එකද කියලා. analog signal එකේ angular frequency එකද discrete signal එකේ angular frequency කියන එකද differentiate කරගන්න විතර අපි මෙන්න මේ වගේ capitals ටික analog එකකට simples ටික discrete එකකට දාගන්න. එතකොට මේ ඇවිල්ලා analog signal එක මේ capital F කියලා කියන්නේ frequency එක analog domain එකේ. හරි. එතකොට මෙතනින්ම අපිට කතන්දරයක් කියන්න පුළුවන් capital omega සමානයි 2 capital F කියලා. මේ ඇවිල්ලා analog signal එකේ angular frequency එක මේ analog signal එකේ frequency එක in hertz. එතකොට දැන් අපි මොකද්ද කරන්නේ මේක discrete කරනවා. මේක අපි fs කියන sampling frequency එහෙම නැත්නම් t කියන sampling period එකෙන් මෙන්න මේ signal එකේ samples ටික pick කරගෙන යනවා. එතකොට මෙතනදී අපි කරේ ඇත්තටම t කියන variable එක replace කරා n capital T වලින්. එතකොට t capital T වලට අපි ආදේශයක් දා ගන්නවා fs වලින්. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් t සමානයි n බෙදීම fs කියලා. එතකොට වෙනත් විදිහකින් කියනවා නම් මෙන්න මේකේ t වෙනුවට අපි n බෙදීම fs කියන එක ආදේශ කරගන්නවා. a cos phi capital F t වෙනුවට ආදේශ කරනවා n බෙදීම capital Fs plus theta. එතකොට මේක අපිට පොඩ්ඩක් simplify කරගත්තොත් මෙන්න මෙහෙම එකක් ලියගන්න. cos 2 phi f over fs n plus theta. මේක මෙන්න මේ original signal එකේ model එකටම සමානයි. මේක තමයි අපි xn කියන එක ඇත්තටම කිව්වේ. දැන් අපි discretize කරා මේ sampling period එකෙන් samples කරලා එතකොට මේ analog signal එක convert වුණා discrete signal එකකට. discrete signal එකේ internal properties ටික වෙනස් වුණා. දැන් මේ බලන්න මෙතන මුලින් t තිබ්බේ. මේක continuous variable එක. දැන් අපේ signal එක discrete වෙලා discrete index එක simple n වෙලා. හරි? discrete index එක simple n වෙලා. ඊට අමතරව මෙන්න මේ f capital F වෙනුවට අලුත් variable එකක් ඇවිල්ලා capital F බෙදීම fs කියලා. එතකොට මෙන්න මේක තමයි මේකේ discrete signal එකේ frequency. තේරුණාද? discrete signal එකේ frequency එක simple f සමාන වෙනවා මේක තමයි analog frequency එක. මේක sampling frequency. එතකොට analog
සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක සාම්ප්ලින් ෆ්‍රීකවන්සි එකෙන් බෙදපුවාම අපිට එනවා ඩිස්ක්‍රීට් ඩොමේන් එකේ ෆ්‍රීකවන්සි එක. මේක අපි සමහරක් පොත්වල අඳුන්වලා තියෙනවා normalize frequency කියලා. හරි මේක normalized frequency. එතකොට අපිට මෙතන normalized frequency එක කියන එක එනවා capital F බෙදීම fs මේ analog frequency එක sampling rate එකෙන් බෙදපුවාම එන එක එනවා normalized frequency එක කියලා. එතකොට මෙතනින් අපිට ඕනනම් equation එකක් ගන්නත් පුළුවන් simple omega ට. simple omega සමාන වෙනවා මෙන්න මේ බ්ලොක් එකට 2phi fs බෙදීම කියලා. නේ 2phi f බෙදීම fs කියනවා. මෙතන බලපුවම අපිට කියන්න පුළුවන් capital omega කියන්නේ 2phi f. එතකොට මෙතනින් අපිට කියන්න පුළුවන් මේ බ්ලොක් එක කියන්නේ capital omega fs කියන්නේ එකයට t. එතකොට මෙන්න මෙහෙම ඉක්වේෂන් එක ලියන්න පුළුවන්. එතකොට මේ දෙක තමයි මැපින් එක. මේ තියෙන මැපින් එක. මේ discrete කරපුවාම normalized frequency එහෙම නැත්නම් discrete domain එකේ frequency එක සමාන වෙනවා analog domain එකේ frequency එක බෙදීම sampling frequency. Analog discrete domain එකේ angular frequency එක simple omega සමාන වෙනවා analog domain එකේ angular frequency එක into sampling period. ඔය දෙක මතක තියාගන්න. දැන් analog discrete domain එකේ frequency එක සමාන analog domain එකේ frequency එක බෙදීම sampling frequency එක discrete domain එකේ angular frequency එක සමාන වෙනවා analog domain එකේ angular frequency එක වැඩි කිරීම sampling period එකක. එතකොට මේ දෙන්නගේ විශේෂත්වය මෙන්න මේකයි. analog domain එකේ frequency එක කියන එක මෙන්න මේ range එකේ යන එක. ඍණානන්තය ධනානන්ත අපි දන්නවා hertz 1 2 3 කිය megahertz range එකේ ඉඳලා අනන්ත ගානකට යන්න පුළුවන්. ඊළඟට අපි signal and systems කතා කරද්දී mirror frequencies කියලා දේවල් කියනවා. ඒ කියන්නේ negative frequencies. ඒකත් අපිට ඍණානන්තය දක්වා කියන්න පුළුවන් ඍණ 1 Hz ඍණ 10 Hz ඍණ 15 megahertz ආදී වශයෙන් ඍණ පැත්තට define කරන්න පුළුවන් mathematically. ඒ වගේම angular frequency එකත් ඔය විදිහම තමයි. ඒ වුණාට මේ තියෙන්නේ analog domain එකේ quantities. ඒ වුණාට අපිට මේක මැප් කරගන්න පුළුවන් discrete domain එකට. discrete domain එකේ මේක හැම වෙලේම ඍණ භාගයේ ධන භාගය අතර මැප් වෙනවා. angular frequency එක මේකට මැප් වෙනවා. ඔය දෙක තමයි වෙනස. ඒකට analog domain එකේ quantities මේවා discrete domain එකේ quantities මේක. analog domain එකේ frequency angular frequency එක ඍණානන්තය ධනානන්තය අතර වෙනස් වෙන ගම
discrete domain එකේ frequency එක ඍණ භාගය ධන භාගය අතර වෙනස් වෙනවා. angular frequency එක ඍණ π ධන π අතර වෙනස් වෙනවා. මෙන්න මේක තාවකාලිකව මතක තියාගන්න මේ mapping එක ඕන වෙනවා. අපි පොඩි example එකක් try කරමු. x1 කියලා signal එකක් තියෙනවා. analog signal එකක්. ඒක අපි cos 25t කියලා signal එකක් තියෙනවා. x2 කියලා analog signal එකක් තියෙනවා. cos 105t කියලා. බලන්න මේ දෙන්න අපි sampling frequency එක fs කියන එක 40 Hz වලින් මේක sample කරනවා. ප්‍රශ්නය පැහැදිලි කියලා මම හිතනවා. x1 t සහ x2 t කියලා analog domain එකේ signals දෙකක් තියෙනවා. ඒක අපි mathematically ලිව්වොත් එකක් cos 20i 5t අනිත් එක cos 100i 5t කියලා. මෙන්න මේ signals දෙකම අපි මෙන්න මේ sampling frequency එක යටතේ sample කරනවා. both x1 and x2. මට කියන්න බලන්න අන්තිමට එන output එක මොකක්ද කියලා discrete domain එක. දැන් අපි මේ දෙන්නම sample කරනවා. analog signal දෙකක් තියෙනවා. analog signal දෙකම එකම sampling frequency එකකින් sample කරන්න හදන්නේ. එකක් mathematically model කරලා තියෙනවා cos 25t කියලා. අනිත් එක cos 105t කියලා තියෙනවා. මේ දෙක 40 Hz sampling frequency එකකින් sample කරපුවහම මොකද්ද වෙන්නේ? පොඩ්ඩක් try කරලා බලන්න. දැන් අපි දන්නවා මේ දෙන්නගෙන් හැදෙන x1n සහ x2n කියන එක ලියන්න දන්නවා. මේ වගේ සිග්නල් එකක් ඇනලොග් ඩොමේන් එකේ සිග්නල් එකක් දුන්නාම අපි ලියන්න දන්නවා t සමානයි n බෙදීම fs කියන ආදේශය පාවිච්චි කරලා මේක කන්වර්ට් කරගන්න පුළුවන් අපිට. එහෙම කන්වර්ට් කරලා බලන්න x1 x2 දෙකෙන් හැදෙන discrete signal දෙක මොනවද කියලා. පොඩි උත්සාහයක් දාන්නකො විනාඩියක් විතර අරගෙන. මම 25ft කියන මොඩල් එකට මේක
rearrange කරා terms ටික. මෙතන 20යි 5t තියෙනවා 2යි 5 10යි t. මෙතන 2යි 5 50යි t. එතකොට මේ අනුව අපිට කියන්න පුළුවන් f1 කියන එක x1t වල analog domain එකේ frequency එක 10යි Hz. මෙතන අපිට කියන්න පුළුවන් f2 කියන එක x2 වල analog frequency එක 50යි Hz කියලා. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් sampling period එක fs කියන එක 40 Hz නම් අපි දන්නවා x1n ලියන්න x1n සමාන cos 2phi මේ capital F එක fs වලින් බෙදපුවාම automatically යාගේ discrete frequency එකට convert වෙනවා. 10 බෙදනවා 40න් t එක එන්නේ. මේ පැත්තට එනවා x2 එක cos 2phi 50 බෙදනවා 40න් t එන්නේ. දැන් මේක තව ටිකක් simplify කරොත් මෙතන එනවා cos 5/2n මෙතන එනවා cos 5/2n. පැහැදිලි මෙන්න මේ සිග්නල් එක මේ ෆ්‍රීකවන්සි එකෙන් සාම්පල් කරපුවාම අපිට එනවා මෙන්න මේ වගේ ඩිස්ක්‍රීට් සිග්නල් එකක්. x2 කියන ඇනලොග් සිග්නල් එක gain 40 Hz sampling frequency එකෙන් සාම්පල් කරපුවාම අපිට එනවා cos 5n/2 කියලා සිග්නල් එක. මේ දෙක ටිකක් පොඩ්ඩක් අපි ඇනලයිස් කරලා බැලුවොත් cos 5n කියන එක x2n cos 5n/2 කියන එක අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. just පොඩි terms ටිකක් rearrange කරලා same expression එක ලියන්න පුළුවන්. මේක බලන්න මේ විදිහට 2phi 2phi plus 5n/2 කියලා ලියන්න පුළුවන්. එතකොට මේක මේ පොදු හරයකට ගත්තාම මෙතන එනවා 4යි 5n මේ 5n එකත් එකතු වුණාම 5යි 5n එනවා. එතකොට මේ cos 5යි 5n බෙදීම 2 කියන එක අපිට ලියන්න පුළුවන් cos 2යි 5n ධන 5n බෙදීම 2යි. අපි දන්නවා cos 2යි 5 වල ගුණාකාර වලින් එන්නේ හැම වෙලේම cos theta එකක්. يعني මෙන්න මේ කතන්දරේ අපි දන්නවා. cos 2phi n plus theta කියන්නේ හැම වෙලේම cos theta එකක්. හරි. 2යි 5 වලින් පස්සේ ආපහු එන්නේ same angle එක. 4යි 5 වලින් පස්සෙත් එන්නේ same amplitude එක. 6යි 5 වලින් පස්සෙත් එන්නේ same amplitude. ඒ හින්දා cos 2යි 5n ධන theta කියන එක හැම වෙලේම cos theta ට සමානයි. එතකොට මේ ආගියුමන්ට් එකේ ඉඳලා අපි මේක ලිව්වොත් මේක සමාන වෙනවා cos 5n/2. මේක ඇත්තටම x1n. මම හිතනවා මේ කැල්කියුලේෂන් එක යම් ප්‍රමාණයකට පැහැදිලි කියලා. එතකොට මේකේ වුණේ ඇත්තටම ඇනලොග් ඩොමේන් එකේ සිග්නල්ස් දෙකක් ගත්තා. එකක් 10 Hz frequency එකක් තියෙන cos signal එකක්, අනිත් එක 50 Hz frequency එකක් තියෙන cosine signal එක. මෙන්න මේ signals දෙකම අරගෙන අපි 40 Hz කියන sampling frequency එකේ samples කරලා discrete signal දෙකක් හදාගත්තා x1n
සහ x2n කියලා. x1n ආවා cos phi n බෙදීම 2යි කියලා. x2n කියන එක ආවා. sorry මේක ඇත්තටම x2n x2n කියන එක ආවා cos phi into phi n බෙදීම 2යි. 5යි phi n බෙදීම 2යි. ඊට පස්සේ අපි mathematically මේක පොඩ්ඩක් simplify කරගත්තා cos 5යි phi n බෙදීම 2 කියන එක cos 2යි phi n ධන phi n බෙදීම 2 කියන එක. මේක simplify කරගත්තාම අපිට පෙනුණා cos 5යි phi n බෙදීම 2 කියලා කියන්නේ ඇත්තටම cos phi n බෙදීම 2ටමයි කියලා. එහෙනම් අන්තිමට අපි එතනදී ආවා conclusion එකට x2n සහ x1n සමානයි. මේකෙන් කියන්නේ මොකද්ද? x1n කියලා කියන්නේ discrete signal එක. මේ වගේ සාම්පස් තියෙන සිග්නල් එක. x2n කියන්නේ ඔය වගේ සාම්පස් තියෙන සිග්නල් එක. එතකොට මේ දෙන්න සමානයි කියලා කියන්නේ discrete domain එකේ x1යි x2යි කියලා දෙන්නෙක් අපිට හොයන්න බෑ. පැහැදිලිනේ දෙන්න සිග්නල් දෙකම සමානයි කියලා කියන්නේ x2යි x1යි දෙන්නම සමානයි කියලා කියන්නේ discrete domain එකේ අපිට හොයන්න බෑ discrete signal එකක් දුන්නාම මේ විදිහට මෙන්න මෙහෙම signal එකක් දුන්නොත් ඔයාලට අපි දන්නේ නෑ මේක මේ discrete signal එක generate උනේ x1 කියන analog signal එක 40 Hz වලින් sample කරලාද x2 කියන එක analog signal එක 40 Hz වලින් sample කරලාද ඔයාලට discrete signal එකක් දුන්නොත් මේක අපි දන්නේ නෑ x1t වලින් ආව එකක්ද x2t වලින් ආව එකක්ද මොකද අන්තිමට sample කරලා එන signal දෙකම එක જાතියයි එක වගේ එකම sample set එක එන්නේ එතකොට මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේකට අපි කියනවා ඇත්තටම කිව්වොත් frequency domain aliasing කියලා. මේකට අපි කියනවා frequency aliasing කියලා. frequency aliasing කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් analog domain එකේ 10 Hz signal එකත් analog domain එකේ 50 Hz signal එකත් දෙකම sample කරපුවාම එක උඩ එක වැටෙනවා. analog domain එකේ 10 Hz signal එකත් analog domain එකේ 50 Hz signal එකත් දෙකම මෙන්න මේ sampling frequency එකෙන් sample කරොත් ඒ දෙන්නම එක උඩ එක සමපාත වෙන signals දෙකක් විදිහට තමයි discrete domain එකේ පෙන්වන්නේ. එහෙම වුණොත් අපිට discrete domain එකේ signal එක දීලා තියෙනවා කියලා හිතුවා. උදාහරණයට මෙන්න මේක out කරනවා අපේ digital converter එක. ඒතර අපි දන්නේ නැහැ මේ signal එක x1 වලින් generate වෙන එකක්ද x2 වලින් generate වෙන එකක්ද. ඒතකොට බැරිලා හරි ඔයාලට මෙන්න මේ discrete signal එක දීලා කිව්වොත් එහෙම analog වලට convert කරන්න කියලා analog domain එකට අපි වෙන ප්‍රශ්නයක පැටලෙනවා මේ signal එක අපි cos 225t කියලා ලියනවද cos 105t කියලා ලියනවද මොකද මේ දෙන්නගෙම analog digital signal එක තමයි තියෙන්නේ දෙන්නගෙම 40 Hz වලින් sampling කරොත් හැදෙන discrete signal එක එකමයි ඒ නිසා ඒක අපි count argue කරොත් එහෙම එකම discrete signal එකක් හැදෙන frequencies මේ වෙලාවේ දෙකක් වෙන්නවා එකක් 10 Hz analog frequency එක අනික 50 Hz analog frequency එතකොට ප්‍රශ්නයක් එනවා මෙන්න මේ discrete signal එක හරියටම distinguish කරලා identify කරගන්න බෑ මේක map වෙන්නේ analog domain එකේ 10 Hz signal එකකටද 50 Hz signal එකකටද කියලා. එන්න මේ කතන්දරේ අපි කියනවා frequency aliasing කියලා. එතකොට frequency aliasing නිසා ඇත්තටම ප්‍රශ්නයක් එනවා discrete signal
ඇනලොග් සිග්නල් වලට කන්වර්ට් කරද්දී අපිට හරියටම අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ ඩිස්ක්‍රීට් සිග්නල් එක මැප් වෙන එකම එක ඇනලොග් ෆ්‍රීකවන්සි එකයි තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ මේ තියෙන ඩිස්ක්‍රීට් සිග්නල් එක මෙන්න මේ ඩිස්ක්‍රීට් සිග්නල් එක අපි ෆ්‍රීකවන්සි කීපයකට මැප් වුණොත් අපිට ඇත්තටම මේක ඇනලොග් ඩොමේන් එකට කන්වර්ට් කරද්දී හරියටම ඩිස්ටින්ග්විෂ් කරගන්න බෑ මේ සිග්නල් එක එන්නේ x12t ගෙන්ද x2t ගෙන්ද නැත්නම් වෙනත් ෆ්‍රීකවන්සි එකකින්ද කියලා. උදාහරණයක් තව එකක් ගන්නකො මේකට අපි ඇඩ් කරමු 90 Hz කියන එක. F3 කියලා සිග්නල් එකක් තියෙනවා 90 Hz වල. හරි. ඒතර F3 කියන එක 90 Hz සිග්නල් එක. ඒතර 90 Hz සිග්නල් එකක් නම් අපිට අර විදිහටම කතන්දරයක් ගොඩනගන්න පුළුවන්. ඒතර x3 කියලා එනවා x3t කියන එක අපිට ලියන්න පුළුවන් cos 2phi 90t. ඒතර මේකෙන් හැදෙන discrete signal එක x3n සමාන වෙනවා cos 2phi 90 බෙදීම 40n. ඒතර මේක තවදුරටත් සුළු කරොත් අපිට කියන්න පුළුවන් සමාන වෙනවා cos 9phi n over 2. මේක අපිට ලියන්න පුළුවන් cos 4phi n plus 5n over 2. එතන 4 2යි 1යි 9. එතකොට මේක ආපහු සමාන වෙනවා cos 5n over 2 වලට. මේක equals x1n. ඒතර මෙතනදී අපිට තේරුම් ගියා sampling frequency එක 40 Hz වලින් sample කරොත් f1 කියන එක 10 Hz, f2 කියන එක 50 Hz, f3 කියන එක 90 Hz signals තුනම එකම discrete signal එකක් represent කරනවා. පැහැදිලිද? f1 කියන එකයි f2 කියන 50 Hz signal එකයි f3 කියන 90 Hz signal එකයි තුනම එකම discrete frequency එකක් represent කරනවා. පැහැදිලිද ඒක? එතකොට මෙතනදී මේ frequency aliasing එකකින් හින්දා මෙන්න මේ discrete signal එක අපිට හරියටම අඳුනා ගන්න බෑ. යා 10 Hz signal එකකින් ආව එකක්ද 50 Hz signal එකකින් ආව එකක්ද 90 Hz signal එකකින් ආව එකක්ද. නිසා මේ විදිහට අපි sampling frequency එකක් define කරොත් 40 Hz කියලා පොඩි ප්‍රශ්නයක් කියනවා 10 Hz 50 Hz 90 Hz වගේ signals වලට. මොකද 40 Hz වලින් sample කරපුවම 10 Hz වලිනුත් 50 Hz වලිනුත් 90 Hz වලිනුත් එන්නේ එකම discrete signal එක. ඒකට මේක අපිට හරියට අඳුනා ගන්න බැරි වෙනවා ඒක මේ frequency තුනෙන් කෝකෙන්ද එන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්නය අපි කිව්වා frequency aliasing කියන concept එකයි මේ explain කරේ කියලා. මෙතනදී අපිට මෙන්න මේ වගේ relationship එකක් හඳුනා ගන්න පුළුවන්. fk කියන එක analog frequency එක f0 plus k times fs කියන format එකටයි එන්නේ. උදාහරණයකට f0 කියන්නේ අපි හිතුවොත් 10 කියලා 10 plus k times 40 කියන එකෙන් අපිට එනවා ඔක්කොම alias frequency set එක මේක. k බිඳුව වුණාම 10 Hz එනවා.
k1 වුණාම 50 Hz එනවා. k2 වුණාම 90 Hz එනවා. k3 වුණාම 130 Hz එනවා. ඒ කියන්නේ f4 කියන එක අපිට කියන්න පුළුවන් 130 Hz කියලා. එතකොට මේ alias වෙන frequency range එකම අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ equation එක පාවිච්චි කරලා. fk සමානයි fk සමානයි f0 fk කියන්නේ analog frequency එක සමානයි f0 plus k times fs කියන එක. f0 කියන්නේ fundamental or initial ඒ කියන්නේ පොඩිම frequency component එක පොඩිම frequency component එක දාලා k කියන එක 0 1 2 ආදී වශයෙන් substitute කරන් යද්දී ඔයාලට හම්බ වෙනවා alias වෙන frequency range එක. හරි. එතකොට මේකේ f0 කියන එක 10 Hz දාලා fs කියන එක 40 Hz දාපුවාම අපිට එනවා 10 Hz frequency එකත් එක්ක overlap වෙන discrete domain signals. ඒ කියන්නේ 10 Hz signal එකත් එක්ක overlap වෙන අනිත් alias වෙන ඔක්කොම frequency set එක. ඒතර මෙන්න මේ ටික ඔක්කොම aliasing frequencies. ඔයගේ set එකක්ම ගන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී තියෙන ප්‍රශ්නය දැන් අපිට පොඩි ගැටලුවක් වෙනවා. අපි මේවා discrete domain එකට convert කරද්දී උදාහරණයක් හැටියට එතන 10 Hz මේ sampling frequency මේ 50 මේ 90 මේ 130. එතකොට මේවා frequency domain එකේ තියෙන issue එක නිසා මේක discrete domain එකට map කරද්දී මේ frequency එක මේක උඩ වැටෙනවා. 90 Hz signal එකත් මේක උඩ වැටෙනවා. 130 signal එකත් මේක උඩ වැටෙනවා. දැන් මෙතනදී අර අපි ඉස්සෙල්ලා කිව්වා capital F කියන එක ධනානන්තයයි ඍණානන්තය අතර තියෙන්නේ. හැබැයි simple F කියන එක ඍණ භාගයයි ධන භාගය අතර තියෙනවා. ඒකට වෙනත් විදිහකින් කිව්වොත් එහෙම මේක අපි ඇන්දොත් මෙන්න මේක කතන්දරයක් වෙනවා. මේ තියෙන්නේ capital F කියන එක. මේක ධනානන්තයයි ඍණානන්තය අතර. මේ තියෙන්නේ simple F කියන එක. මේක ධන භාගයයි ඍණ භාගයයි. එතකොට මෙන්න මේ සියලුම ඍණානන්තය ධනානන්තය අතර තියෙන frequencies ඔක්කොම ඍණ භාගය ධන භාගය අතර තියෙන frequencies වලට map වෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ aliasing effect එක තියෙන්නේ. ඒ කියන්නේ වෙනත් විදිහින් කියනවා නම් 10යි Hz frequency එක මේක එක තැනකට map වෙනවා. 50 එකත් එතෙන්ටම map වෙනවා. 90 එකත් එතෙන්ටම map වෙනවා. 130 එකත් එතෙන්ටම map වෙනවා. එහෙනම් කතන්දරයක් තියෙනවා. හේතුව analog domain එකේ තියෙන capital F කියන frequency එක range එක ඍණානන්තය ධනානන්තය අතර ඒක අපි discrete domain එකට convert කරද්දී එයාගේ angle එයාගේ frequency එක ධන භාගය ඍණ භාගය අතර pack වෙනවා. එතකොට ඍණානන්තය ධනානන්තය අතර තියෙන සියලුම signals ඔක්කොම signal frequencies ඔක්කොම ඍණ භාගය ධන භාගය අතරට map වෙනකොට අපිට මෙතන පැහැදිලි වෙනවා කොහේ හරි frequency range එකක් frequency set එකම discrete frequency එකට map වෙනවා. මේ තියෙන්නේ discrete frequency. 10 Hz එක 50 Hz 90 Hz 130 Hz ඔය ආදී වශයෙන් frequency ගණනාවක් මෙන්න මේ එකම discrete frequency එකට map වෙනවා. එතකොට මෙතන sample කරපුවාම sample process එකේ sampling process එකේ පොඩි ගැටලුවක් එනවා. ගැටලුව මොකද්ද? මේක sampling කරනකොට මෙන්න මේ aliasing effect එක නිසා හැදෙන discrete signal එක අපිට හරියට identify කරගන්න බෑ මොන signal එකකින් generate වෙන එකක්ද කියලා.
මොන ඇනලොග් සිග්නල් එකෙන් ජෙනරේට් වෙන සිග්නල් එකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න විදිහක් නැති වෙනවා. මම හිතන්නේ ඒක යම් ප්‍රමාණයකට පැහැදිලි කියලා හිතනවා. පැහැදිලි නම් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඔයාලට ෂෙයා වෙලා තියෙන්නේ මම හිතන්නේ එන මේ සිග්නල් එක මේකේ ඔයගලන්ට පැහැදිලි වෙනවා මේ සිග්නල්ස් දෙකක් තියෙන්නේ මේ එක සිග්නල් එකක් high frequency සිග්නල් එකක් මේ තියෙන්නේ low frequency සිග්නල් එකක් සිග්නල් දෙකයි එකක් high frequency සිග්නල් එකක් 7 බෙදීම 8 කියන frequency එකකින් යන අනිත් එක 8 kHz වලින් යන එක මේ 8 kHz වලින් යන සිග්නල් එක මේ තියෙන්නේ 7 බෙදීම 8 Hz වලින් යන high frequency සිග්නල් එක කලින්කට වඩා අපි මේක එකම frequency sampling frequency එක 1 Hz වලින් sample කරපුවාම samples එනවා මෙන්න මෙතෙන්ට sample එකක් එනවා ඊළඟ sample එක මෙතන ඊළඟ එක මෙතන ඊළඟ එක මෙතන හතරවෙනි sample එක මෙතන පස්වෙනි sample එක මෙතන 6 7 8 එතකොට මේ දෙක බලපුවහම ඔයාලට පැහැදිලි වෙනවා එතකොට අපි samples pick කරන්නේ මෙතන එක sample එකක් මෙන්න මේ sample එක අපිට පෙන්නනවා මේ sample එක පෙන්නනවා මේ වගේ samples ටිකක් පෙන්නනවා එතකොට මේ analog domain එකේ මේ signal දෙකම consider කරලා compare කරලා ගත්තා අපිට පේනවා high frequency signal 7 බෙදීම 8 Hz කියන signal එක 8 signal එක දෙකම මෙන්න මෙතනදී cross වෙනවා. මේ දෙන්නම කැපිලා යන්නේ එක තැනදී මෙතන. මෙතනත් එහෙමයි. මෙතනත් එහෙමයි. මෙතනත් එහෙමයි. මේ හැම තැනකදීම F1 කියන signal frequency එක තියෙන signal එකත් F2 කියන frequency එක තියෙන signal එකත් දෙකම overlap වෙනවා. එතකොට අපි හරියටම අපි sampling frequency එකත් මෙතෙන්ටම align කරොත් මෙන්න මේ වගේ තැන් වලටම align කරොත් අපිට එන samples දෙකෙන් discrete sample වලින් අපිට identify කරගන්න බැරි වෙනවා මේක මේ high frequency signal එකට අදාළ sample එකක්ද නැත්නම් low frequency signal එකට අදාළ sample එකක්ද මෙන්න මේක තමයි aliasing කියන effect එක graphically පෙන්වනවා high frequency signal එකේ low frequency signal දෙක ඇඳහම ඒකේ overlap වෙන එහෙම නැත්නම් intersect වෙන කැපිලා යන තැන්වලම හරියටම sample කරන්න ගත්තොත් අපිට identify කරගන්න බෑ ඒක high frequency signal එකෙන් generate වුණ එකක්ද low frequency signal එකෙන් generate වුණ එකක්ද කියලා. හරි. ඊළඟට දැන් අපි කතා කරා මෙන්න මේ වගේ mapping එකක් වෙනවායි කියලා. එතකොට මේක මේ mapping එක දෙකටම පොදුයි. ඒ කියන්නේ angular frequency එකයි ඒ කියන්නේ capital F simple F කියන එක map වෙනවා මේ විදිහට. ධනානන්තයේ ඉඳලා ඍණානන්තයට තියෙන frequencies ඔක්කොම map වෙනවා. ධන භාගයයි ඍණ භාගය අතර simple F වලට. ඔමෙගා ධනානන්තයයි ඍණානන්තය අතර තියෙන ඔක්කොම angular frequencies ටික map වෙනවා. ධන phi ඍණ phi අතරට.
හරි එතකොට f කියන එක හැම වෙලේම තියෙන්නේ ධන භාගයයි ඍණ භාගය අතර ඔමෙගා කියන එක හැම වෙලේම තියෙන්නේ ධන phi ඍණ phi අතර. එතකොට මෙතනින් ආය අපිට එකක් ගන්න පුළුවන් අපි දන්නවා simple f කියලා කියන්නේ capital F බෙදීම capital S කියන එක. එතකොට මේ මෙතනින් මේකට අපි ආදේශයක් දැම්මොත් F බෙදීම FS කියන එක ධන භාගයයි ඍණ භාගය අතර එතකොට මෙතනින් අපිට කියන්න පුළුවන් capital F කියන එක හැම වෙලෙම මැප් වෙනවා මෙන්න මේ විදිහට FS බෙදීම 2යි ඍණ FS බෙදීම 2යි. එතකොට හැම වෙලෙම මතක තියාගන්න මෙන්න මෙහෙම කතන්දරයක්. බිඳුවේ ඉඳලා FS බෙදීම දෙකට දෙකක් මෙහෙම ක්ලික් කරලා FS 3FS බෙදීම. එතකොට මේ මෙන්න මේ બ્લોක් එක FS බෙදීම දෙකේ ඉඳලා FS වලට යන બ્લોක් එකක් මේ උඩටමයි මැප් වෙන්නේ. FS ඉඳලා 3FS බෙදීම දෙකට යන ෆ්‍රීකවන්සි ටිකක් මේ උඩටමයි මැප් වෙන්නේ. එතකොට බිඳුවේ ඉඳලා ධන අනන්තය දක්වා තියෙන සියලුම ෆ්‍රීකවන්සි කම්පොනන්ට් FS බෙදීම දෙකේ બ્લોක් වලට කැඩුවොත් ඔය විදිහට FS බෙදීම දෙකේ બ્લોක් වලට කැඩුවොත් අපිට කරන්න පුළුවන් මෙන්න මේ ෆ්‍රීකවන්සි කම්පොනන්ට් එක හරියටම ගෙනල්ලා මේක උඩට දාන්න. මේ બ્લોක් එකක් ගෙනල්ලා මේක උඩටම දාන්න. මේ બ્લોක් එකක් ගෙනල්ලා මේක උඩටම දාන්න. එතකොට හැම වෙලේම frequency domain එකේ analog domain එකේ frequency එක මේ range එකේ තියෙනවා. මේ range එකට තමයි මැප් වෙන්නේ හැම වෙලේම. මම හිතනවා ඒක පැහැදිලි කියලා. උදාහරණයක් ඇරෙද්දී දැන් අපි FS කියන එක 40 නේ ගත්තේ. ඒතකොට FS බෙදීම 2 කියලා කියන්නේ 20 Hz. හරි. එතකොට බිඳුවේ ඉඳලා 20 Hz 40 Hz 60 Hz 80 Hz 100 Hz කියලා ස්ප්ලිට් කරොත් මේක උඩට වැටෙනවා. හරි. දැන් ඉස්සෙල්ලා අපිට ආවනේ මෙන්න මෙතන 10 කියලා එකක්. මේ තියෙන 10 Hz එක. මේ තියෙන 50 Hz එක. මේ තියෙන 90 Hz. බලන්න අපි කලින් කියපු ලොජික් එකම වෙනවා. දැන් මෙන්න මේ બ્લોක් එක ගෙනල්ලා මේ උඩට තිබ්බහම හරියටම 10යි 50යි උඩ වැටෙනවා. මේ બ્લોක් එක ගෙනල්ලා මේක උඩ තිබ්බහම හරියටම 90 වැටෙන්නේ මෙතෙන් තමයි. එතකොට මෙතනම තමයි 50 සමපාදයෙන් මෙතනම තමයි 90 සමපාදයෙන් ওই විදිහට අර බිඳුවේ ඉඳලා අනන්තය දක්වා තියෙන ෆ්‍රීකවන්සි බෑන්ඩ් එක අපි මේ 40 Hz වලින් සාම්පල් කරනවා නම් 20 Hz බ්ලොක් වලට කඩලා ඒ 20 Hz බ්ලොක් ඔක්කොම එක උඩ එක පැක් කරනවා. එක උඩ එක පැක් කරනවා කියන්නේ මෙතන බිඳුව 20 ආය මෙතන 20 40 40 60 60 80 ඔය විදිහට ඔක්කොම එක උඩ පැක් කරනවා. පැක් කරපුවම අපිට පේනවා මේ එකම රේන්ජ් එක කියන 10 50 90 130 ඔය ඔක්කොම එකම ෆ්‍රීකවන්සි ටික එක උඩ වැටෙනවා මෙන්න මේ මැපින් එක හින්දා. මෙන්න මේ මැපින් එක හින්දා ඒ ෆ්‍රීකවන්සිස් ඔක්කොම එක උඩ වැටෙනවා. එතකොට ඒ නිසා තමයි එලියසින් ඉෆෙක්ට් එක එන්නේ. හරි. එතකොට මෙන්න මේකට අපි කියනවා
මෙන්න මේ component එකට අපි කියනවා folding frequency කියලා. ඇයි folding frequency එක කියන්නේ? මෙන්න මේ fs බෙදීම දෙක කියන බ්ලොක් එක අරගෙන තමයි අපි බිඳින් ඉඳලා අනන්තය දක්වා තියෙන සියලුම frequency component නමන්නේ, පැක් කරන්නේ. පැහැදිලිද දන්න? මේ බ්ලොක් එක උඩට මේ බ්ලොක් එක ගෙනල්ලා අතාරිනවා. ඒතර මෙන්න මේක තමයි folding frequency. එතකොට එතනින් තමයි නැමෙන්නේ. මෙහෙම තියෙන එක මේක මේක උඩට නමනවා. මේ ඊළඟ බ්ලොක් එකක් මේක උඩට නමනවා. එතකොට මෙන්න මේ තැන තමයි නැමෙන තැන. එතකොට මේ තැන තමයි නැමෙන තැන. එහෙනම් folding frequency එක කියලා කියන්නේ ඒකයි. එතනින් තමයි ඇත්තටම infinite frequency block එක partition වෙලා ඒක එක උඩ පැක් කරලා යන්නේ. ඒ පැකින් එක හින්දා තමයි frequency aliasing කියන effect එක එන්නේ. මොකද ඒ පැකින් එක හින්දා ඒ බිඳුවේ ඉඳලා තියෙන සමහරක් frequencies එක උඩ සමපාත වෙනවා. ඒ කියන දැන් folding frequency එක හැම වෙලේම define වෙනවා, depend වෙනවා මෙන්න මේ කියන sampling frequency එක අනුව. එතකොට ඒ sampling frequency එක අපි කිව්වොත් මෙන්න මේ ගානයි කියලා. ඒ sampling frequency එකට අනුව folding frequency එක define වෙනවා. folding frequency කියන්නේ sampling frequency එකෙන් භාගයක්. එතකොට sampling frequency එකෙන් භාගයක් අරගෙන අපි මුළු domain එකම බිඳේ ඉඳලා අනන්තයට හෝ ඍණ අනන්තයෙන් ධන අනන්තයට තියෙන සියලුම frequency real frequencies ටික partition කරලා එක උඩ පැක් කරගෙන යනවා. එතකොට මේ පැකින් එක නිසා අපිට identify වෙනවා frequency blocks ටිකක්. ඒ frequency blocks වල අනිවාර්යයෙන්ම aliasing effect එක හිටිනවා. මොකද අර මෙහෙම පැක් කරාට පස්සේ මම කිව්වා වගේ 10යි 50 90 130 වගේ frequencies ඔක්කොම එක උඩ align වෙනවා. එතකොට ඔය කියන 40 Hz වලින් අපි sample කරොත් 10 Hz signal එකත් 50 Hz signal එකත් 90 Hz signal එකත් 130 Hz signal එකත් අපිට identify කරගන්න බෑ. ඒක තමයි කතන්දරය. එතකොට දැන් අපිට තීරණය කරන්න වෙනවා කොහොමද මේ signals identify කරගන්න විදිහට sampling එක කරන්න කියලා. So දැන් අපි මෙතනදී identify කරගත්තා මෙහෙම එකක් fs කියලා කියනවා sampling frequency එක. sampling frequency එක define කරපු ගමන් අපිට එනවා fs බෙදීම 2යි කියලා folding frequency. එතකොට folding frequency එක අනුව මේ තියෙන capital F analog frequency එක analog frequency එක බිඳුවේ ඉඳලා අපි කඩනවා fs බෙදීම 2 වට. ඔය ආදිවාසීන් කන්නේ. කඩලා මෙන්න මේ blocks ගෙනල්ලා පැක් කරනවා මේක උඩ. මේ block එක මෙතෙන්ට move කරනවා. මේ block එකත් මෙතෙන්ටම ගෙනල්ලා දානවා. මේ block එකත් මෙතෙන්ටම ගෙනල්ලා. එතකොට අන්තිමටම බිඳුවේ ඉඳලා අනන්තය දක්වා තියෙන frequency සියල්ලම බිඳුවේ ඉඳලා fs බෙදීම 2ට map වෙනවා. මේ mapping එක සිද්ධ වෙනවා. මේ mapping එක නිසා මෙන්න මේ packing එක නිසා frequency aliasing කියන effect එක එනවා. frequency aliasing කියන effect එක එනවා. එතකොට අපි දැන් decide කරන්න ඕනේ මේක කොහොමද avoid කරන්නේ කියලා.
අපි ඒකට කලින් අපි චූටි ගානක් හදලා බලමු කොහොමද මේක තව ටිකක් එක්ස්ප්ලেইন කරගන්න. example exercise එකක් XAT analog signal එකක් තියෙනවා. මේක තියලා තියෙනවා 3i cos CIT කියන්නේ. CIT. මේකේ පළවෙනිටම අහනවා sampling rate එකක් හොයන්න කියනවා. fs කියන එක හොයන්න කියනවා. aliasing effect එක avoid කරන්න. මේක ඇත්තටම ඔයාලට share කරපු lecture note එකේ example 1.4.2 1.4.2 example refer කරන්න හරි. පළවෙනි එකට අහනවා මේකේ minimum sampling rate එකක් හොයන්න කියලා aliasing effect එකක් නොවන විදිහට. මේ පළවෙනි ගාන ඇනලොග් සිග්නල් එක බලපුවම අපිට මෙතනින් කියන්න පුළුවන් මෙයාගේ ඇනලොග් ෆ්‍රීකවන්සි එක සමානයි. මෙතන 105 කියන එක ලියන්න පුළුවන් 25 times 50 කියලා. එතකොට මෙතන අපිට කියන්න පුළුවන් මෙයාගේ ඇනලොග් ෆ්‍රීකවන්සි එක 50 Hz කියලා. එතකොට මේක aliasing effect එකක් නොවි මේක වෙන්න නම් f කියන එක folding frequency එක වෙන්න ඕනේ. This should be folding frequency. f කියන එක map වෙන්න ඕනේ folding frequency එකට. එහෙම වුණොත් විතරයි ඊළඟ ඒ කියන්නේ 51 ගිහිල්ලා එකේ වැටෙන්නේ. ඒත් මේක වෙන්න පුළුවන් එකම තැන තමයි f කියන එක 50 Hz කියන එක folding frequency එක එන්න ඕනේ. එතකොට අපි දන්නවා folding frequency එකට තියෙන equation එක අපේ fold සමාන වෙනවා fs බෙදීම 2ට. එතකොට f fold කියන එක 50 Hz වුණොත් sampling frequency එක එනවා 100 Hz. Hz. එතකොට මෙන්න මේ කියන 50 Hz analog signal එක aliasing effect එක minimum වෙන විදිහට එහෙම නැත්නම් aliasing effect එක අයින් කරන්න sample කරන්න ඕනේ 100 Hz වලින්. අඩුම තරමින් 100 Hz වලින්වත් sample කරොත් විතරයි මේකේ aliasing effect එක නැති වෙන්නේ. එතකොට මෙතන simple concept එක උනේ මේ frequency එක sampling කරන process එකේ folding frequency එකට සමාන වුණොත් විතරයි මේක folding frequency කියලා කියන්නේ. මේක folding frequency කියලා ගත්තා. එතකොට මෙතන වුණොත් විතරයි මේ බ්ලොක් එක ආයේ මෙතෙන්ට සම්පාදෙද්දී effect එක නැති වෙන්නේ නැහැ. ඇත්තටම මොකද ideal effect එකක් තියෙනවා. but effect එක minimum කරන්න පුළුවන්. එහෙම නැතුණොත් මේ frequency එක මැදම frequencies දෙකක් appear වෙනවා. ඒ නිසා ඇත්තටම කිව්වොත් මේ 50 Hz signal එක aliasing avoid කරන්න පුළුවන් minimum frequency එක තමයි මේ frequency එක අපි folding frequency එක වෙන විදියට sample කරනවා. එතකොට ඒක තන්දරින් අපිට උත්තරයක් ගන්න පුළුවන් sampling frequency එක අඩුම තරමින් 100 Hz වෙන්න ඕනේ.
ඒතර දෙවෙනියට මේකේ ප්‍රශ්නය අහනවා suppose that the signal is sample at a rate of 200 hertz. ඊට පස්සේ කියනවා sampling rate එක 200 hertz කියලා. අහනවා discrete signal එක මොකක්ද කියලා මේකේ එන. එතකොට fs කියන එක sampling frequency එක නම් අපිට කියන්න පුළුවන් x n කියන එක සමාන වෙන්න ඕනේ 3i cos 2phi. එතන fn 50යි sampling frequency එක 200යි. මේක equal වෙනවා 3i cos 2phi 4න් එකයි සමානයි 3i cos phi n over 2. එතකොට මෙන්න මේක තමයි හොඳට discrete signal. ඕන මේක MATLAB බලලා හරි මොකේ හරි plot කරලා බලන්න පුළුවන් 3i cos phi n over 2. n වලට values දෙනවා. පළවෙනි sample එක 0. එතකොට n equal 0. ඒ කියන්නේ cos බිඳුව මෙතන එනවා 1ක්. එතකොට 3ක් එනවා. පළවෙනි sample එක 3. දෙවෙනියට එනවා n equals 1. cos phi බෙදීම 2යි. cos phi බෙදීම 2යි කියන්නේ බිඳුවයි. එතකොට මෙතන එනවා බිඳුව. ඊට පස්සේ එනවා මෙතන පළවෙනි sample එක 0 1 2. ඉතින් 2 වුණාම cos phi එනවා. cos phi කියලා කියන්නේ ඍණ 1යි. එතකොට මෙතන ඍණ 1 3න් වැඩි වුණාම මෙතන ඍණ 3ක් වෙනවා. ඊට පස්සේ n equals 3 ගන්න 3 phi බෙදීම 2 ආපහු බිඳුව වෙනවා. මෙතන එකක් එනවා. 4 ආපහු 3 එනවා. ඔන්න ඔය විදිහට සාම්පස් ටිකක් එන්නේ මේකේ. ඒකට මෙන්න මේක තමයි අපිට පෙන්වන සිග්නල් එක. ඔය විදිහට. ඒක තමයි ඩිස්ක්‍රීට් සිග්නල් එක අපිට පෙන්වන්නේ. හරි. එතකොට මෙන්න මේ ෆ්‍රීකවන්සි එකෙන් සාම්පල් කරොත් අපිට එනවා මෙන්න මේ ඩිස්ක්‍රීට් සිග්නල් 3i cos phi n බෙදීම 2 කියන්නේ. ඊට පස්සේ ආය අහනවා මෙන්න මේ සිග්නල් එක ආපහු සාම්පල් කරනවලු වෙනත් ෆ්‍රීකවන්සි එකකින්. ඒ ෆ්‍රීකවන්සි තමයි 75 Hz කියන්නේ. 75 Hz වලින් සාම්පල් කරපුවහම මොකක්ද එන ඩිස්ක්‍රීට් සිග්නල් එක කියලා අහනවා. ඒකත් අපිට ලියන්න පුළුවන් 3i cos 2phi originally frequency 50යි දැන් 75යි. මේක සමාන 3i cos 2phi එතන එනවා 2 බෙදීම 3i සමානයි 3i cos 4i phi n බෙදීම 3. ඒතර මේක ආපහු අපිට පොඩ්ඩක් mathematically simplify කරන්න පුළුවන් 3i cos මේක ලියන්න පුළුවන් 2i phi minus 2i phi over 3. මෙතන 6ක් එනවා 6න් 2ක් අඩු නම් 7ක්. ඒතර මේක සමාන වෙනවා අර cos 2 phi n plus theta සමාන cos theta කියන කතන්දරයේදී මේක සමාන වෙනවා 3i cos 2 phi n over 3 වලට. එතකොට ඉස්සෙල්ලා ඔරිජිනල් සිග්නල් එක 75 Hz වලින් සාම්පල් කරපුවාම මෙන්න මේ 200න් සාම්පල් කරපුවාම fs කියන එක 200න් සාම්පල් කරපුවාම අපිට ආවා xn කියන එක 3i cos phi n over 2 කියලා එකක්.
75න් සාම්පල් කරපුවාම 2.5 n over 3 කියලා එකක් ආවා. ඒතර මතක තියාගන්න සෑම්පලින් ෆ්‍රීකවන්සි එක වෙනස් වෙද්දී ඔයගේ ඩිස්ක්‍රීට් සිග්නල් එකේ ස්වභාවයත් වෙනස් වෙනවා. මෙතන ආවේ 3i cos 5n බෙදීම 2යි 75න් සාම්පල්ස් කරනවා. තව ඇඩිෂනල් සාම්පල්ස් ඇවිල්ලා cos 3i cos 2.5 n over 3 කියලා ආවා. ඊට පස්සේ අන්තිමට මහනවා what is the frequency 0 and 5 fs over 2 of sinusoidal that yield samples identical to those obtained in part C. අපෙන් අහනවා බිඳුවයි fs බෙදීම 2යි අතර තියෙන frequencies මොනවද samples identical වෙන්නේ කියලා. දැන් එතකොට මෙතන sampling frequency එක part D වල sampling frequency එක 75 Hz. අපි දන්නවා sampling frequency එක 75 වෙනවා නම් analog frequency එක සමාන වෙනවා f into fs වලට. f කියලා කියන්නේ මේකේ දැම්මොත් මෙන්න මේක ලියන්න පුළුවන් අපිට 25 extract කරලා ලියුවොත් මෙහෙම 3i cos 25f එතකොට මෙන්න මේක තමයි f වෙන්නේ මේක. හරි 25fn විදිහට ලියුවොත් මෙතන 25n තියෙනවා. එතකොට 25 3n එකයි n. මෙතන එනවා f කියන එක 3n එකයි fs කියන එක 75යි. එතකොට මෙතන එනවා 25යි Hz කියලා. එතකොට වෙනස් විදිහින් කියනවා නම් මෙන්න මේ සිග්නල් එක මේ සිග්නල් එක සමපාත වෙනවා 25 Hz කියන සිග්නල් එකත් එක්ක. මෙන්න මේ ෆ්‍රීකවන්සි එකෙන් 75න් සාම්පල් කළොත් 75න් සාම්පල් කළොත් අපිට 50 Hz සිග්නල් එකයි 25 Hz සිග්නල් එකයි සමපාත වෙනවා. fs 75 Hz තමයි නේද? එතකොට samples overlap වෙනවා analog frequencies 25 Hz සහ analog frequency 50 Hz දෙකේ sampling rate එක 75යි Hz වෙනවා. මේකේ ප්‍රශ්නෙට උත්තරෙත් තියෙනවා ඒ නෝට් එකේම ඔයාලට ඒක රිෆර් කරන්න පුළුවන්. ඒක රිෆර් කරලා බලන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද හරියටම අපි sampling frequency එකක් identify කරන්න කියලා. හරි. දැන් අපි මෙතනදී කතා කරා මෙන්න මෙහෙම එකක්. analog frequency f කියන එක හැම වෙලේම folded by fs over 2 වලින් කියනවා. මෙතන වෙන්න සිද්ධිය තමයි හැම වෙලේම අපි ධන frequencies විතරක් දැනට හිතමු. බිඳුවයි ධනානන්තයයි අතර තියෙන frequency සියල්ලම fs බෙදීම දෙකේ ඒවට කඩනවා. කඩලා මේවා එක උඩ එක පැක් කරනවා. එහෙනම් අර එක උඩ එක ඕවර්ලැප් වෙන frequencies එන්නේ බිඳුවයි
S බෙදීම 2යි. මේක තමයි initial frequency block එක. දෙවැනියට fs බෙදීම 2යි fs උයි අතර frequencies උත් මේක උඩම overlap වෙනවා. ඊළඟට fs සුයි 3fs බෙදීම 2යි මේක උඩම overlap වෙනවා. ඊළඟට 3fs බෙදීම 2යි 2fs කියන එකත් මේක උඩම overlap වෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට overlap වෙවි යනවා. එතකොට අපිට අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මෙහෙම බ්ලොක් එකක් විතරයි. බිඳුවයි fs බෙදීම 2යි. එතකොට අනිත් සියලුම fs වලින් fs බෙදීම දෙකෙන් එහා පැත්තට අනන්තය දක්වා තියෙන සියලුම frequencies fs බෙදීම දෙකේ blocks වලට කඩලා මේක උඩ පැක් කරලා තියෙනවා. තට්ටු ගේ වගේ. එතකොට මේන මේක උඩට තමා ඔක්කොම all real analog frequencies are mapped to 0 to FSO2. Right? So සියලුම frequencies බිඳුවයි ධන අනන්තය දක්වා තියෙන සියලුම frequencies map වෙනවා බිඳුවයි fs බෙදීම 2 අතරට. එතකොට අපි මෙතනින් අපිට ගන්න පුළුවන් මෙහෙම කතන්දරයක්. එතකොට අපි select කරොත් මොනවා හරි frequency එකක් මෙහෙම හිතන්න. අපි ළඟ තියෙනවා random signal එකක්. random signal එකක් කියන්නේ මෙන්න මේ වගේ මොනවා හරි signal එකක්. xt කියන්නේ. එතකොට අපි මුලින් අර Fourier series එක apply කරපුවම අපි දන්නවා Fourier series එක apply කරපුවම අපි දන්නවා මේ xt කියන එක ලියන්න පුළුවන් කියලා sum of cos functions විදිහට. Fourier series එක apply කරපුවම අපි දන්නවා ඕනෑම random signal එකක් cos functions එක frequency වල cosine functions අනන්ත ගානක එකතුවක් විදිහට ලියන්න පුළුවන්. ඒක අනන්ත ගානක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් finite number එකක් වෙන්නත් පුළුවන්. xt කියන එක cosine functions අනන්ත ගානක හෝ finite ගානක එකතුවක් විදිහට ලියන්න පුළුවන් ඕනෑම random signal එකක්. එතකොට මේක ඇතුලේ fk කියලා multiple frequencies එනවා. ඒ කියන්නේ මේ signal එක හැදිලා තියෙන different cosine signals වල frequencies ටිකක් එනවා. ඒ frequency ටික අපි Fourier series එක දාලා හදාගත්තාම අපිට idea එකක් එනවා මෙන්න මේ xt වල තියෙන maximum frequency එක මොකක්ද කියලා. ft වල තියෙන maximum frequency maximum fk එක. fk max එක. උදාහරණයක් හැටියට හිතන්නකො xt කියලා random signal එකක් තියෙනවා. අපි ඒක Fourier series එක apply කරපුවම අපිට එනවා 10 තියෙනවා 20 තියෙනවා 25 තියෙනවා 30 තියෙනවා 42 තියෙනවා 50 තියෙනවා කියලා frequencies මෙන්න මේ frequency component වල cosine signals ටිකකින් තමයි ඔය කියන random signal එක හැදලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට identify කරන්න පුළුවන් මේ xt ඇතුලේ තියෙන maximum frequency component එක 50 Hz කියලා. Fourier analysis එක දාපුවම අපිට idea එකක් එනවා ඕනෑම analog signal එකක් හැදිලා තියෙන frequency component මොනවද කියලා. එතකොට මේ frequency component base කරගෙන අපිට හොයාගන්න පුළුවන් මේ signal එක හැදිලා තියෙන maximum frequency එක මොකක්ද කියන්නේ. ඒකේ තියෙනවා 10 Hz ඒවා 20 Hz ඒවා තියෙනවා 25 Hz 30 ඒවා තියෙනවා 42 ඒවා තියෙනවා 50 ඒවා තියෙනවා. එතනින් එහාට කිසිම frequency එකක් මේකේ නැහැ. එහෙනම් අපි දන්නවා xt කියන signal එක හැදෙන්න නම් අනිවාර්යෙන් 50 Hz maximum signal 50 Hz frequency එකක signal එකක් තියෙනවා ඒක. ඒතර මෙයා f max fk max කියන එක
සමානව 50 Hz වලට. එතකොට මේ xt කියන random signal එක ඇතුලේ තියෙන maximum frequency component එක 50 Hz. අපි මේක discrete domain එකට convert කරද්දී ඇත්තටම වෙන්නේ 10යි Hz වල signal එක discrete වෙනවා, 20යි Hz වල signal එක discrete වෙනවා, 25යි Hz වල තියෙන sinusoidal එක cosine එක discrete වෙනවා, 30 එක discrete වෙනවා, 42 එක තියෙනවා, 50 එක තියෙනවා. එතකොට 50 තමා ඇත්තටම අන්තිමටම discretize වෙන්නේ. එතකොට අපිට මෙතනින් ආගියුමන්ට් එකක් ගේන්න පුළුවන් අර ඉස්සෙල්ලා කතා කරා වගේ f max කියන එක f max කියන එකට වඩා හැම වෙලේම folding frequency එක වැඩි වෙන්න ඕනේ කියලා. එතකොට folding frequency එක නම් මේක ඔයාගේ f max කියන එක මෙතෙන්ට ගියෝ මෙයා ආපහු ඕවර්ලැප් වෙනවා මේක උඩට. ඇයි මේක පාටිෂන් වෙන්නේ fs බෙදීම දෙකෙන් දෙකටනේ. එතකොට f max කියන එක fs බෙදීම දෙකට වඩා වැඩි වුණොත් ඔයාගේ maximum frequency එක folding frequency එකට වඩා වැඩි වුණොත් මේ කෑල්ල මෙතෙන්ට මැප් වෙන හින්දා මේ f max එක alias frequency එකක් හිටිනවා. එතකොට අපිට 50 Hz signal එක properly discretize කරන්න බෑ. මොකද ඒකේ alias frequency එකක් හිටින නිසා. එහෙනම් හැම වෙලේම f max කියන එක folding frequency එකට වඩා අඩු තැනක තියෙනවා. එහෙනම් එතකොට මේ ඔක්කොම block එක 10 Hz මෙතෙන්ට map වෙනවා, 20 Hz මෙතන, 25 මෙතන, 30 මෙතන, 42 මෙතන, 50 මෙතන. ඒකට හැම වෙලේම අපි මේ signal එක හැදිලා තියෙන maximum frequency component එක හැම වෙලේම folding frequency එකට වඩා අඩු තැනක තියන්න ඕනේ. මෙන්න මේක තමයි condition එක. එහෙම නොවුනොත් signal එක හැදිලා තියෙන maximum frequency component එක folding frequency මේක folding frequency එක හැම වෙලේම folding frequency එකට වඩා අඩු තැනක තියන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ කියන්නේ බැරි වෙලා හරි අපේ signal එකේ maximum frequency එක folding frequency එකට වඩා වැඩි වුණොත් අපි අර entire frequency එක fold කරනෝනේ fs බෙදීම දෙකෙන් දෙකට. එතකොට ආපහු ඒක ඇවිල්ලා original domain එකට map වුණාම ඒ maximum frequency එක බිඳුවයි fs බෙදීම දෙක අතර frequency එකක් එක්ක overlap වෙනවා. මෙහෙම මේ තියෙන්නේ බිඳුවයි fs බෙදීම දෙකයි කියන ෆන්ඩමෙන්ටල් කම්පොනන්ට් එක. මෙතන තියෙන්නේ fs බෙදීම දෙකයි fs උයි අතර අපි හිතන්නකො මෙන්න මෙතන අපේ maximum frequency component එක තියෙන්නේ කියලා. f max එක. එතකොට මේක ideally මෙන්න මෙතනට map වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන frequency එකත් එක්ක හැම වෙලේම alias වෙනවා. එතකොට අර maximum frequency component එක තියෙන signal එක අපිට properly discrete signal එකක් විදිහට convert කරන්න බෑ. ඒ නිසා හැම වෙලේම මෙන්න මේ maximum frequency එක folding frequency එකට වඩා අඩු වෙනවා. මෙතනින් අපිට equation එකක් ගේන්න පුළුවන් fs කියන එක හැම වෙලේම විශාල වෙන්න ඕනේ 2 times f max කියන එකට. So මෙන්න මේක fs sampling frequency එක හැම වෙලේම විශාල වෙන්න ඕනේ 2 times f max කියන්නේ. f max කියන්නේ අපේ analog signal එකේ තියෙන maximum frequency component එක. ඒකට maximum frequency component එකේ දෙගුණයකට වඩා වැඩි වෙන්න ඕනේ sampling frequency එක. at least දෙගුණයකට වඩා වැඩි වෙන්න. මෙන්න මේකට අපි කියනවා මේක තමයි Nyquist sampling rate එක කියලා. මේකට අපි කියනවා Nyquist sampling rate එක කියලා. මේ වෙලේ එන sampling rate එකට අපි කියනවා Nyquist sampling rate කියලා. මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ block value එකට Nyquist by Q
UIST Nyquist sampling frequency කියලා. මේ වචන ඔයාලා නිතරම අහලා ඇති Nyquist sampling frequency. So Nyquist sampling frequency එක හැම වෙලේම select වෙන්නේ aliasing effect එක completely avoid කරලා A signal එකේ තියෙන maximum frequency component එකෙත්. ඒතකොට එහෙමනම් select අපි sampling frequency එක select කරද්දී හොඳට මතක තියාගන්න aliasing effect එක අපි avoid කරනවා නම් A signal component එකේ analog signal component එකේ තියෙන maximum frequency එක වගේ දෙගුණයකට වඩා වැඩි වෙනවා. ඒක මතක තියාගන්න. maximum frequency එකට වඩා maximum frequency වගේ දෙගුණයකට වඩා වැඩි වෙන්න ඕනේ sampling rate එකේ. එහෙම නොවුනොත් අපිට maximum frequency එක alias නොවන විදිහට digitalize කරන්න බෑ. So මේක තමයි sampling related basic concepts ටික මේක අපව ඔයගොල්ලෝ go through කරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට අපව අප්ඩේට් එකක් දෙන්න. මේක මම refer කරේ ඔයාලට share කරලා තියෙනවා introduction කියලා chapter එකක්. ඒ chapter එකේ මැද හරි ඔයාලට හොයාගන්න පුළුවන් මේ sampling related theories ටික. ඒකත් refer කරලා මේ session එකත් refer කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැනට මොනවා හරි ප්‍රශ්න තියෙනවද අපිට? දැන්ට මොනවාක ප්‍රශ්න නැත්තම් මම කෝල් එක ඩ්‍රොප් කරන්න සෙෂන් එක වයින්ඩ් අප් කරන්න. හරි ඕකේ.